ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපකොටුව. මම රෝෂණ විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත. දේශපාලන පළගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය. රංජන්ගේ පාර්ලිමේන්තු අසුරත් ගැලවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනාවට ඡන්ද බලෙත් නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ. ඉතින් දඬුවම දීලා තියෙනවා. එස්.පී. එතුමා ප්‍රායෝගික අධ්‍යයනයක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. කොවිඩ් රෝග ලක්ෂණ අලුත් වෙයි. දිවේ අසාමාන්‍ය රතු ලබ කටපුරා තුවාල වගේ මේක කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණයක් විය හැකියි. ඉන්දීය කොවිඩ් එන්නත හෙට සිට බෙදා හැරීම ආරම්භයි. පළමු අදියරේදී අසල්පැසි රටවල් 5කට බෙදා හරින බව විදේශ අමාත්‍යාංශය කියයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් එම යෝජනාව අදාළ අවසන් වාර්තාවද සමග ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බවයි. දවසේ පුවත. පසුගිය වසරේ ජනවාරි මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ 2015 ජනවාරි 8 වනදා සිට යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහායි. කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කළ අතර විශ්‍රාමික අභියාචනාධිකරණ මිනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු යන මහතුරුන් එහි සෙසු සමාජිකින් ලෙස කටයුතු කළා. කොමිෂන් සභාව ලැබී තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1971ක්. අගතිරපත් පාර්ශව රැසක් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් සහ නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් එහිදී අනාවරණ වුණා. අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පිටු 2043කින් සමන්විත අවසන් වාර්තාව පසුගිය දෙසැම්බර් 8 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. එම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශව අවස්ථා ගණනාවකදී මතු කළේ ඉන් අනතුරුවයි. දුමින්ද සිල්වා මහත්මයාට අදාළ නඩු තීන්දුවේ විනිශ්චයකාරවරියකට බලපෑම් කරපු ආකාරය අනාවරණය වෙලා තියෙද්දී පසුගියදා නිකුත් වෙච්ච දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් එම නඩු තීරණය සාධාරණ නෑ කියන එක නිගමනය කොට තියෙද්දි ඒ වගේම රාජ් පොලිසියේ එවකට සිටි ප්‍රධානියා ශානි අබේසේකර රංජන රාමනායක හඬපටෙන් අධිකරණයට කරපු බලපෑම අනාවරණය වෙලා තියෙද්දි අතේ මාට්ටු වෙලා තියෙද්දි තවදුරටත් දුමින්ද සිල්වා හිරගතව තබාගෙන සිටීමට ඉඩ දීම සාධාරණයි කියලා අපි හිතන්නේ නෑ. කොමිසම බොහොම පැහැදිලිව ශානි අබේසේකර රංජන රාමනායක පද්මිනී රණවක හිටපු මිනිසුරුවරිය සම්බන්ධව තීරණයකට එළඹිලා තියෙනවා. කොමිසම මගෙන් කියලා තියෙනවා බොහොම පැහැදිලිව නීතිපතිවරයා මේ කොමිසම් වකින් හොයාගත්ත කාරණාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කරන්න කියලා. එහෙම නැත්නම් ජුඩිෂල් රිවිව් එකක් කරන්න, නැවත සලකා බැලීමක් කරන්න, ජුඩිෂල් රිවිව් එකක් මගින් නව විනිශ්චය මණ්ඩලයකට ඉදිරිපත් කරලා අලුත් විනිශ්චය මණ්ඩලයක් හරහා නැවත මේ තීරණ පිළිබඳව සලකා බලන්න. ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ ඒ නිර්දේශ අනුව කටයුතු කරනවා නම් අසාධාරණ ලෙස සිරගත වෙලා ඉන්න බොහෝ පිරිසකට නිදහස ලැබිය යුතුයි. දේශපාලන පරිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභාවේ වාර්තාවක් එළිදක්වලා තියෙනවා. ඒ වාර්තාවේ ලබා දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ නැවත එම නඩු විභාගය කරන්න අවශ්‍ය නම් ඒ විභාගය කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැට ඉල්ලීමක් කළා තියෙනවා. මේ අතර දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරනු ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද සඳහන් කළේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ මේ වෙනකොට ඉදිරිපත් වෙලා
වෙලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව ඒ සම්බන්ධව ඒ කමිෂන් වාර්තාවන් හරහා ලබා තිබෙන සහනයන් සහ ඒ සම්බන්ධව ලබා තිබෙන තියෙන වාර්තාවන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරලා ඉවර වෙන්නේ කොච්චර කාලයක් යයිද? කමිෂන් වාර්තාව සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගයන් ගණනාවක් තිබෙනවා. ඒක මේ අද ගෙනල්ලා ඒට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම කොහොමවත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව විධිමත් ජනතාවගේ ජීවිතත් එක්ක ඇති වෙලා තිබ්බ තත්ත්වයන් සහ ඔවුන්ගේ ආත්මකරුත්වයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයන් ඒවා මූලික වශයෙන් ඒ ක්‍රියාත්මක කරලා මේ කෙටි කාලයක් තුළ එවැනි කමිෂන් වාර්තාවක් ඉදිරිපත් කරන්නම හැකියාව ලැබීම මම හිතන්නේ ඉතාමත්ම අගය කළ යුතු කරුණක්. ඒ වගේම තමයි කැබිනට් මණ්ඩලයට අනුමත කරපස්සේ ඒකේ තියෙන ප්‍රොසීඩර් එකක් වැඩපිළිවෙලක් තියෙනවා. මේක නීතියත් සමග ගන්න අධිකරණයත් සමග සම්බන්ධ වෙන වැඩපිළිවෙලක්. ඉදිරි කාලය තුළ වාර්ෂික කටයුතු කරන්න බලාපොරොත්තු. දවසේ පුවත. මේ අතර යහපාලන රජයේ සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ අය වෙනුවෙන් කඩිනමින් සාධාරණයේ ඉටුවනු ඇති බව පිවිතුරු හෙළවුරුමේ නායක අමාත්‍ය උදය ගමන්පිල මහතා පවසනවා. රංජන් රාමනායකට හිමි වූ බරපතල වැඩ සහිත සිනදනුවම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළේ හිරු ටීවී සලකුණ දේශපාලන වැඩසටහන් දැක්වෙමින්. සමහර කට්ටිය බොහෝ ප්‍රශ්න කරනවා අපි දකිනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවේ එන්න අවස්ථාව තිබිලා ඒ රංජන් රාමනායකට පුදුනකොටම කාපියක් ආවගේ නඩු තීන්දුව දුන්න ගමන් මන්ත්‍රී ධූරය අවශ්‍ය වුණේ කියලා. ඒ පසුබිම මෙහෙමයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට එරෙහිව තීන්දුව දුන්න අවස්ථාවේම අධිකරණයට දැනුම් දුන්නා අපි මේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් කරනවා කියලා. එතකොට මේ තීන්දුව දුන්න මොහොතේම ආය අභියාචක කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඒ අවස්ථාව රංජන් රාමනායකට හිමිවන්නේ නැහැ. මොකද ඔහුගේ තීන්දුව දෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණය අපේ රටේ තියෙන අවසාන අධිකරණයේ නිසා අභියාචනා කරන්න තවත් තැනක් නැහැ. ඒ නිසා ඔව් වැඩිකරුවෙක් කියලා ඉවර රංජන් රාමනායක හිටපු മന്ത്രിවරයා අධිකරණයට අපහාස කරාය කියලා මාගල් කන්දේ සුදත් හිමියන් අධිකරණයට පැමිණිලි කරන්නේ කාගේ ආණ්ඩුව කාලේද? සමගි ජන බලවේගයේ ඉන්න උදවිය බලේ හිටිය කාලේ. අද රංජන් රාමනායක മന്ത്രിවරයාට අවසර 4ක සිරදනුවක් දෙන විනිශ්චයකාර මණ්ඩලය. අග විනිසුරුතුමා ඇතුළේ මේ විනිශ්චයකාර මණ්ඩලය කවුද පත් කරන්නේ? ඔවුන්ගේ ආණ්ඩුව සමයේ. ඔය විතර කවුරුවක්වත් නැහැ අපේ කාලේ පත් කරපු විනිශ්චයකාරවරයෙක්. ඇයි රංජන් රාමනායකට යන්න වෙන්නේ? ඔබ දන්නවා. මේ රට ඉදිරියේ හෙළි වුණා රංජන් රාමනායක නඩුකාර තුමියන්ට මහාධිකරණයෙන් අභියාචනාධිකරණයට උසස් වීම් ලබා දෙන්න පොරොන්දු වෙමින් දුමින්ද සිල්වා වරදකරු කරන්න කියලා බලපෑම් කරපු ආකාරය. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නඩු තීන්දුව ගැන දෙන්නම කලින් දන්නවා. දෙන්න කතාව වැඩේ හරි නේද? මේ නඩු තීන්දුව එන්න කලින් තමයි දෙන්න කතා වෙන්නේ. නඩු තීන්දුව දෙන්න දැනගෙනයි කතා කරන්නේ. අධිකරණය දෙන තීන්දුව පොලිස් නිලධාරීන් දැනගන්නේ කොහොමද? മന്ത്രിවරුන් දැනගන්නේ කොහොමද? ඊළඟට බලපෑම් කරපු එකම කෙනා විනිශ්චයකාරවරිය විතරක් නෙවෙයි විනිසුරු කී දෙනෙකුට ඔහු බලපෑම් කරලා තියෙනවද? එතකොට මේ චෝදනාව පසක තිබ්බත් මා විශ්වාස කරන්නම් ඉතුරු කාරණාවලටත් තව තවත් උට සිරදඬුවම් ලබා දෙයි. ඔබ කියන්නේ මේ දුරකථන ඇමතුම් සියල්ල සංවිධානාත්මකව සිදු කළා. පද්මිනී රණවක, ශානි අබේසේකර, රංජන් රාමනායක සිරදනා කුමන්ත්‍රණයක් සිදු කළා. අනිවාර්යෙන්ම ඒ කුමන්ත්‍රණේ ඊටාම පැහැදිලි. විනිසුරුතුමියත් එක්ක කරන සංවාදයෙන් තමන්ගේ උසස් වීමත් අකා තමන්ගේ නඩු තීන්දුව දෙන බව. දැන් විනිසුරුවරියට මොකද වෙන්නේ? පද්මිනී රණවක ඔබ නීතිඥවරයෙක්නේ. දැන් විනිසුරුවරිය අඩුතරම අත්අඩංගුවටවත් අරගෙන නැහැනේ. දුමින්ද සිල්වා නඩුව ගමු. එතන විනිශ්චයකාරවරු 3 දෙනෙක් හිටියා. සභාපති විනිශ්චයකාරවරයා නිදොස් කොට නිදහස් කරා. මා නීතිඥයෙක් විතර දන්න දේ හැටියට නම් මේ පැත්තෙන් නිදොස් කොට නිදහස් කරොත් අනිත් පැත්තේ අනිත් කෙලවර තමයි මරණ දඬුවම. ඊළඟ විනිශ්චයකාරවරයා අනිත් කෙලවරට ගිය නඩු තීන්දුවක් ගැන මම නම් අහලා නැහැ. ඊළඟ තුන්වෙනි විනිශ්චයකාරවරයා නඩු තීන්දුවක් දෙන්නේ නැහැ. ත්‍රිපුද්ගල විනිශ්චයකාර මණ්ඩලයේ ට්‍රයල් ඇට් බා එකක් තියෙන තැන විනිශ්චයකාරවරු 3 දෙනාම නඩු තීන්දුව 3ක් ලියන්න ඕන. ලිව්වේ 2යි. සභාපති කියනවා නිදොස්. අනිත් විනිසුරුතුමිය කියනවා වැරදිකරු. හැබැයි එයා දේශපාලකයන්ගේ බලපෑම මත තීන්දුව දුන්න බව දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒ දෙදෙනාෙන් කවුරුවක්වත් මේක හොරහඬ පටයක්, මේ අපේ කටහඬ නෙවෙයි, මේක හදුපු එකක් කියලා ප්‍රතික්ෂේප කිරීමක් කරලා නැහැ. එහෙනම් මේ වෙන විට මම ඉන්නේ ස්ථාවරේ නම් අධිකරණය හරහා හෝ මේ ලෝකේ වෙලා තියෙනවා මීට කලින් ජනාධිපති සමාව තියෙන මොකක් කර විකල්පයක් කරා දුමින්ද සිල්වාට මොකද්ද මේ මොහොතේ තියෙන බාධා? ඇයි ජනාධිපති සමාවකට නොයන්නේ මේ මොහොත වල? ඇත්තම දුමින්ද සිල්වා වගේ විශාල පිරිසක් පෞගේ ආණ්ඩුව කාලේ අනිසි දඬුවමකට ලක් වුණා. පරිගැනීමට ලක් වුණා. මමත් එහෙම කෙනෙක්. අපි ඔක්කොම ගිහිල්ලා මේ ගැන සොයා බලන්න. ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා. ඒ කොමිෂන් සභාවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ අදයි. අද අමාත්‍ය මණ්ඩලය තීරණය කරා එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කළ වාර්තාවක් දෙන්න නීතිපතිට යොමු
යොමු කරන්නේ. මුළු රටටම පේනවනේ රංජන්, පද්මිනී රණවක, ශානිය මුළු රටම දැන් දන්නවනේ මේ කුප්‍රකට දුරකථන ඇමතුම් වලින් මේ නඩුව සෙටප් එකක් කියන එක. ඉතින් ජනාධිපතිවරයාටත් මගේ විශ්වාසය 34 වන වගන්තියනේ. අනුව තමන්ට හැකියාව තිබෙනවා නේද නීතිපතිවරයාගේ වාර්තාව ගෙනවාගෙන ජනාධිපති සමාව දෙන්න. ජනාධිපතිතුමාට මේ සමස්තය දිහා බලන්න වෙනවා. ඒ නිසා නීතිපතිවරයා මේ එක කාරණේ සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශය මත ජනාධිපතිතුමා ඉදිරි පියවර ගනී. තා වක්කීමෙන් කියනවා එයි අගතියටපත් අසාධාරණපත් විශාල පිරිසකට සහන සැලසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරලා තිබ්බා. වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහෝසි වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පාර්ලිමේන්තු මහලේකම්වරයා කළ විමසීමක් අනුව නීතිපතිවරයා විසින් අදාළ දැනුම් දීම සිදු කළ බවයි. අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ පසුගිය 12 වෙනිදායි. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වීම හේතුවෙන් සහ එකී වරදට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වීම හේතුවෙන් රංජන් රාමනායක යන අය නුසුදුසු කමකට භාජනය වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය දීමට සුදුස්සෙක් නොවන්නේ යන උපදෙස් ගරු නීතිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදු කළා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. බොහොම පැහැදිලිව කියන්නට ඕන කිසිම ආකාරයකින් රංජන් රාමනායක මැතිතුමාට තුමාගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන්නේ නැහැ. අපි බොහොම පැහැදිලිව කියන්න කැමති එසේ ක්‍රියාත්මක වුවහොත් ඊට විරුද්ධව ගත යුතු සියලුම නෛතික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ගන්නට අපි සූදානම්. ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා එපා කිව්වා ඔබතුමාට. නමුත් ඔබතුමායි ගණන් ගත්තේ නැහැ. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නැහැ මේවා කතා කරන්නේ. ඔය කියපු කිරියල්ල මහත්තයාම තමයි ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුමත් ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. ජාතික සමගි බලවේගයේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා වෙනුවෙන් පිටී සිටින එක සාධාරණයි. තමුන්නාස්සෙලාගේ බලවේගය එහෙම පක්ෂයක් නැහනේ. අන්න අපේ ලේකම්තුමා කිව්වා. තමුන්න එහෙම එක්කුත් නැහැ. ඒකේ සමගියක් නැහැ. චම්පි කැමතුමයි සජිත් කැමතුමයි සමගිද කියන්නකෝ ඉස්සෙල්ලා. ඒක බේර ගන්නකෝ ඉස්සෙල්ලා. මම ඉන්නේ චම්පි කැමතුමා නායකයා වෙනකම්. හැබැයි ඔබතුමාලා පෙනී හිටින එක සාධාරණයි. මොකද රනිල් කරේ තමුන්නාස්සෙලාගේ කොන්ත්‍රාත් එක. ශාවියෙන් එළියට එනකොට චම්පි කැමතුමා මුන් හොරු කියලා කිව්වනේ. අඩු ගානේ ඒකවත් තිබුණනේ ගෞරවය. මතක තියාගන්න විනිසුරුන්ට කතා කරලා එතුමා කරගත්ත ප්‍රශ්නය. ඊයේ කැබිනට් එකට ආවා. පසුගිය කා දේශපාලන පරිගණින් කමිටුව. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දඬුවම් දීපු කමිටුව ඔක්කොම නන්ටි ගාවා. දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනාධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා නුසුදුසුකම් වලට භාජන වූ කෙනෙකුගේ මන්ත්‍රී ධුරය ඉබේම අයිමි වෙනවා. කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අයිමිලා කියලා. එහෙම කියපු කිරියල්ල අද ඇවිල්ලා මාස 3කින් පස්සේ මං හිතන්නේ එතුමා කියපු දේ අමතක වෙලා. එතුමාට දඬුවම් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා, විනිශ්චයකාරයන්ට අපහාස කරලා. ඒ කතාවක් තියෙනවානේ. හැම ගාටම කොට ගියාට කොට්ටෝරුවක් කේල් ගාට කොටපොර්දාට කොටපැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම් ලැබිලා තින්නේ. මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරගත වුණා. ඒතකොට ඒ වෙලාවේ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නේ එස්.බී. දිසානායක අමාත්‍යවරයා සිරගත වීම හේතු කොටගෙන නෙවෙයි. එතුමා අඛණ්ඩව මාස 3ක් පාර්ලිමේන්තුවට සහභාගී නොවූ අයයි කියන පදනම මත තමයි රංජන් රාමනායක මන්ත්‍රීවරයාත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වගේම සිරගත වූ මොහොතේදී සිටම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බවක් පෙන්눔 කරන්නේ. මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මගේ නඩුව මං ඇපීල් කරා මානව හිමිකම් කොමිසමට. ඒකෙන් මම දිනුවා. ලංකා ආණ්ඩුව පිළිගත්තේ නැහැ. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනවට ඡන්ද බලෙත් නැහැ. මම මේ ගරු කතානායකතුමාට කියන්නේ වෙන මොනවත් නෙවෙයි අපි ප්‍රශ්න කරන්නේ. ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව කැඳවුවේ නැත්තේ? මට තේරෙන්නේ නැහැ මේ මොකෙන්ද කතා කර කටින්ද නැත්නම් වෙන මොකෙන්ද
මොකද්ද කතා කරන්න කියලා මේ විපක්ෂය. පාර්ලිමේන්තුව නියෝජනයක එන්න බෑ. ඉතින් දඬුවම දීලා තියෙනවා. SP ඇමතුමා එතුමා ප්‍රායෝගිකව අධ්‍යයුත්තේක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. හැබැයි රංජන් රාමනායක සමාජ විරෝධී වැඩ කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ සමාජයට අහිතක් කරලා තියෙනවද? මිනි මරලා තියෙනවද? හොරකම් කරලා තියෙනවද? එතුමා නාමලීට ලක්ෂ 10ක් පොළු දාපේක තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකෙන් ගන්නවා කිව්වා. එතුමාගේ අන්පත් වලින් අපි දැක්කා. බැක් සයිඩ් කිව්වා, ෆ්‍රන්ට් සයිඩ් කිව්වා. තමන් ගාවට රැකියාව ලබා ගන්න එන කාන්තාව දූෂණය කරන්න පුළුවන්ද? කාන්තාව ලස්සනද? ෆ්‍රන්ට් සයිඩ් පුළුවන්ද? බැක් සයිඩ් පුළුවන්ද කියලා අහුවා. මේ නිසා තමයි මම කිව්වේ රංජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක්. ගරු විපක්ෂ නායකතුමාගෙනුත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙනුත් අපි අහනවා අන්තිම දවසේ තීන්දුව ලැබිලා අපිද්දිත් උසාවියට අත දික් කරලා මුන් ඇතුලේ ඉන්න ඔක්කොම හොරු කියලා ගියපු නිසා දැන් එතුමාම අපි ගෙනල්ලා වාඩි කරගෙන අපි උසාවියට අපහාස කිරුවට කමක් නැහැ කියලා මේ ගරු පාර්ලිමේන්තුව පූර්වාදර්ශයක් දෙමුද කියලා මං ගරු විපක්ෂ නායකතුමාගෙන් අහනවා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා මේ සභාවට කැඳෙව්වේ විධිමත් අධ්‍යයනයකින් පසුව. නඩු තීන්දුවට පසු දිනම තිබුණු පාර්ලිමේන්තු රැස්වීමට එතුමා කැඳෙව්වේ නැහැ අපි. රංජන් රාමනායක උසාවියේ දූෂිතයි කියන අතරතුර මේ පැත්තෙන් උසාවියට කෝල් දාලා නඩු තීන්දුවට බලපෑම් කරා කියලා අහුවෙනවා. පොලිසිය දූෂිතයි කියන ගමන් පොලිසිය උසස් නිලධාරීන් ටෙලිෆෝන් කෝල් දාලා තීන්දුව වෙනස් කරගන්න මේ ප්‍රතිහත් වුණා කියලා අහුවෙනවා. ඒ වෙන්නේ මොකද? රංජන් රාමනායකගේ පැත්තක් පොලිසිය සහ උසාවියේ දූෂණය කතා කරනවා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායකයා එතුමාව පාවිච්චි කරනවා කඩේව. දැන් අද වෙන දේම තමයි. කිරේන රංජන පාවිච්චි කරනවා තමන්ගේ පක්ෂය ඉදිරියට සඳහා. එතුමාව මේ පාර්ලිමේන්තුවට ගේන්න කියන අයගෙන් මම ආන්නේ. එතුමා පෞගිය කාලය තුල ඇසුරුණු ආකාරය පිළිබඳව තමුන්නාන්සලා සතුට වෙනවාද කියලා. දිට්ඨ ධම්ම වේදේ පරිසම් දුන්නා කියන්නේ ඕක තමයි. එතුමාගේ කාලය තුල හැමදාම උත්සාහ කළා සියලු දෙනා ඉරගෙවල් වලට අරින්න. දේශපාලනිකව පලිගන්න උත්සාහ කළා. එතුමා මටත් කළා. එක එක්කෙනාට ඕන විදියට අරයා ඔරා මෙයා මංකොල්ලකාරයා මෙයා කුඩුකාරයා මෙයා තව එකක් කියලා එහෙම කියන්න බෑ. රංජන් රාමනායක කළේ ඒක තමයි මං කිව්වේ සමාජ දූෂිතයෙක් කියන එක. එතුමා පෞගිය අවුරුදු 5ේම හැම කෙනාම වැඩිකාරය කළා එතුමාගේ කතාවෙන් හැම කෙනාම ඉරේ අරින්න දඟලපු මිනිහෙක්. ඒ නිසා දෙයියෝ දනුවන් දීලා තියෙනවා කියන එක තමයි මම කියන්නේ. කාටද බලපෑම් නොකලේ? අධිකරණයට බලපෑම් කළා. දුමින්ද සිල්වාව ඉරේ අරින්න පත්මිට කතා කළා. නඩුව අදලා සානිලට කතා කරලා ඉරේ අරිනවා. මේවා තමුන්නාන්සලා සාධාරණයි කියලා හිතනවද? රංජන් රාමනායක වපුරපු දේ නෙලාගත්තා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයේ තියෙන නිල නිවාසයේ ගණිකාව ගෙන්නපු කෙනෙක්. මම නෙමෙයි අඬපටල තුලින් පේනවා. ඉලවාව නටන්න තියලා පිපොක්කාරය මිනිස්සු රංචු වෙනකම් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා පිටිපස්සේ ගිහලා පොකට් එක ගන්නවා. ඒම වැඩක් විපක්ෂේ රංජන්ව දාලා කළාද කියන එක මට ප්‍රශ්නයක්ත් තියෙනවා. ඉලවා ඉරේ ගියා. තමුන්නාන්සලා ආයෙත් දේශපාලන වාසියක් ගන්න හදනවා දෝ කියලා මට හිතෙනවා. දේශපාලන පරිගැනීම් හේතුවෙන් දඬුවමට ලක් වූ දුමින්ද සිල්වා මහතා නිදහස් කළ යුතු බවට අත්තනගල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී අද යෝජනාවක් ඉදිරිපත් කෙරුණා. ඒ ඉදිරිපත් කළේ ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින්. මේ අතර ප්‍රාදේශීය සභා සැසිවාරයේදී උණුසුම් තත්ත්වයක් ඇති වූයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාක් රංජන් රාමනායකගේ දඬුවම සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා තිබූ සටහනක් හේතුවෙන්. ඉතින් රංජන් රාමනායක ගැන දැනෙන්නේ මොකද්ද කියලා මේ ලංකාවේමයි දන්නවා. මොකද නළුවා වුණාට Tamanගේ තත්ත්වය තියාගන්න දැනගන්න නැති චරිතයක්. ඒ නිසා ඔබතුමිය Facebook එකේ දාලා මම දැක්කා ඒවා මම බැලුවා. බොහොම අඩුව කඳුලින් ප්‍රකාශ කරනවා. නේද? අයිතියක් තියෙනවා. මගේ අයිතිය තමයි මමත් කියන්නේ. මගේ ජීවිතේ කැප කරලා තියෙන්නේ ජනතාවාදී දේවල්. එතුමාගේ ජීවිතේ කැප කරලා තියෙනවා. සරණ මහල් එකටත් කැප කරලා තියෙනවා එතුමාගේ ජීවිතේ. ඔබතුමිය දන්නවද? රංජන් රාමනායක නඩුවමට ලක්ුණේ දේශපාලන පරිගැනීමකට ලක් වෙලා නෙවෙයි. සම්පූර්ණ රටම මුළු ලෝකෙම දන්නවා රංජන් රාමනායක නඩුවම විදින්නේ උත්තරීතර අධිකරණයට අපහාස කිරීම. නඩුවෙන් තීන්දුව අරන් වැඩිකාරයෙක් කියලා එළියට ආවමත් කිව්වේ තමන් කරපු ප්‍රකාශ ඉල්ලාස් කරගන්නයි කියලා. රංජන් රාමනායක පෙනී ඉන්න උදවිය එදා රංජන් රාමනායකලාගේ වොමනාවට නඩු තීන්දුව වෙනස් කරලා පොලිසිය වල ප්‍රධානීන්ට බලපෑම් කරලා අඬපට වලින් අපි දැක්කා දුමින්ද සිල්වා ඒ හිටපු මන්ත්‍රීවරයාට සිදුවෙච්ච ක්‍රියාදාමයේ පිළිබඳ දුමින්ද සිල්වා මහත්තයාව නඩුවන් ලබා දුන්නේ දුමින්ද සිල්වා මහත්තයා කරපු වරදකට නෙවෙයි වරදකරුවෙක් බවට කෘත්‍රිමව නිර්මාණය කරා. දුමින්ද සිල්වා මහත්තයාට නඩුවන් විදිහට සලස්සන්නට මඟ පාදපු ඒ සඳහා විචාරවරුන් එක්කලා පොලිසිය ප්‍රධානීන් එක්කලා සාකච්ඡා පවත්වලා කටයුතු කරපු රංජන් රාමනායක තමන් විහිං ඉරේ ඊළඟ වැඩිච්චාම ඒ වෙනුවෙන් කතා කරන අය රංජන් රාමනායකගේ ක්‍රියාකලාපය නිසා නඩුවන් විදිහට සිද්ධ වෙච්ච දුමින්ද සිල්වා ගැන අද කතා කරන්න කටයුතු කරන්නේ රංජන් රාමනායකට සමාව ලබා දීම නෙවෙයි කළ යුතු වන්නේ රංජන් රාමනායකලා
වෙලා වැදිහත් වෙලා බොරු චෝදනා කරලා හිරේ විලංගු දාලා අද බොරුවට දඬුවම් විදින දුමින්ද සිල්වාව නිදහස් කිරීමයි අද සිද්ධ වෙයිද කියලා මම මේ අවස්ථාවේ කොට සභාවට කියනවා. උණ රෝග ලක්ෂණ නොමැති තත්වයක වුවත් දිවේ අසාමාන්‍ය රතු ලප හෝ මුඛයේ තුවාල හටගෙන ඇතනම් එය කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ අතර තවත් ආසාදිතයන් 323 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54000 ඉක්මවා ගියා. ජනවාරි 1 වෙනිදා සිට අද දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11547ක්. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර දෛනික ආසාදිතයන් වාර්තා වීමද සැලකිය යුතු ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා. බොහොම තදින් අවධාරණය කර හිටියා ලංකාවේ බස්නාහිර පළාත ඇතුළු COVID-19 පැතිර යන අවදානම් ප්‍රදේශවලින් ජනතාව කොළඹින් බැහැර ප්‍රදේශවලට දීර්ඝ වශයෙන් සහ විශාල වශයෙන් ගමන් කරමින් ඉන්නවා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව අපිට සතුටුදායක ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා පේන්න තිබුණේ. මේ නිසා මේ තත්ත්වයට දැන් දිවයිනේ කොළඹින් බැහැර අනෙකුත් ප්‍රදේශවල ජනතාව අවාසනාවන්ත විදියට මුහුණ දෙමින් ඉන්නවා. මේ වෙද්දී ආසන්න වශයෙන් රෝගීන් 600ක රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම හඳුනා ගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර වර්ධනය වෙමින් තියෙනවා. විශාල අවධානමක් ඇති වෙලා තිබෙනවා කොළඹින් බැහැර ප්‍රදේශවලත් මේ වෙද්දී. ඒ නිසා අපි රජයට අවධාරණය කරනවා පින් මට්ටමේ දැනට පවතින යථාර්ථය නොදැන තීරණ ගැනීම නිසා යම් අවදානම් තත්ත්වයක් රටතුල වර්ධනය වෙමින් තියෙනවා. ඒ තත්ත්වය දැන්වත් තේරුම් අරගෙන මීට වැඩි සැලකිලිමත් විදිහට සහ කඩිසර විදිහට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සිව් දෙනෙකු වාර්තා වන පසුබිමක PCR පරීක්ෂණයක් සිදු කරන තෙක් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ස්වයං නිරෝධායනයට යොමු වීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ රියදුරෙකුටද කොවිඩ් ආසාදිතය වී ඇති බව කෑගල්ල මහරෝහලේ ශුද්ධජීව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා. මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසට අවවාද කරන අයුරු දක්නට ලැබුණා. ගරු මන්ත්‍රීතුමාලා මුවාවරණ පැළඳගෙන ඉන්නවා නම් හොඳයි කියලා කියන්නේ. මේ අතර හුදකලා කර ඇති අටලුගම එපිටමුල්ල සහ බමුණුගම ග්‍රාම නිලධාරී වසම්වල පදිංචි පවුල් 200ක පමණ පුද්ගලයන් පිරිසක් එක්ව අද සංවිධානය කිරීමට ගිය උද්ඝෝෂණයක් පොලිසියේ මැදිහත් වීම මත නවතා දමා තිබෙනවා. අලෝතියාව පොලිස් මුරපොළ වෙත පැමිණි අදාළ පවුල්වල නියෝජිතයන් Taman මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දැනුවත් කර ඇති අතර හුදකලා තත්ත්ව ඉවත් කිරීම සම්බන්ධව බලධාරීන් සමග සාකච්ඡා කරන බවට පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසු අදාළ පිරිස එම ස්ථානයෙන් පිටව ගියා. කෙසේ වෙතත් ඔවුන් සමාජ දුරස්ථ භාවය පවත්වා නොගෙන රැස්ව සිටි අයුරුයි දක්නට ලැබුණේ. COVID-19 ආසාදනය වෙලා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගිහිල්ලා දින 14ක් ගත කරලා ආපු අයව රැකියාවන් සඳහා අටලුගමින් බැහැරට යාමට ඔවුන්ගේ අනන්‍යතාවය සහතික කරලා අපි ඔවුන් නිදහස් කරනු ලැබුවා. හෙට දිනේ අපි තීරණය කළා තියෙන බමුණු මුල්ල සහ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම්වි සංචලන සීමා ඉවත් කරන්න. මේ අතර ලන්ඩනයේ කිංස් කොලෙජ්ජි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් COVID-19 වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. එහි ප්‍රධානී ටීම් ස්පෙක්ටර් ප්‍රකාශ කළේ එම රෝග ලක්ෂණ අතර දිව වඩාත් රක්ත වර්ණයෙන් දිස්වීම, වනවීම, හිසරදය සහ සමේ කුෂ්ඨ ඇතිවීම ප්‍රධාන වන බවයි. ඔහුගේ දිනවල COVID-19 වලදී අපි ඇත්තටම දැක්කේ උණ, සෙම් ප්‍රතිශ්‍යාව, කිමිසුම් යාම, කැස්ස වගේ රෝග ලක්ෂණ. හැබැයි දැන් ක්‍රමක්‍රමයෙන් අලුත් රෝග ලක්ෂණත් මතුවීමෙන් පවතිනවා. COVID tongue කියන එක. ඒ කියන්නේ COVID දිව. දිවේ අසාමාන්‍ය රතු ලප, ඒකම දිව එලියන් වගේ තියෙනවා. කටපුරා අල්සර්ස් තුවාල වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් දැක්කොත් දිව උඩ හරි දිව යට හරි කටපුරා මේක කොවිඩ් රෝගී රෝග ලක්ෂණයක් විය හැකියි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය පානය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ පවුලේ සමාජිකයන් පිරිසකට කොවිඩ් ආසාදනය වූ බවට අප ඊයේ අනාවරණ කළා. මේ ඔහු අද තම අත්දැකීම් හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළ ආකාරයයි. දැන් මේ පැණිය බීලා කොච්චර කාලෙකින්ද කොරෝනා හැදුනේ? පැණිය බීලා අවස් 16කට විතර පස්සේ හැදුනේ මම. පවුලේ ඔක්කොම බිව්වා. ඇත්තද ඔක විකුණනවා කියන්නේ? දැනට මේක විකුණනවා. බෝතලයක් රුපියල් 10000ක් වෙනවා. බෝතලයකින් කාලක් 2500 ගානේ. මම මුදලටත් 3-4 දිනකට මම මේක අරන් දුන්නා. මේ පැණිය දැන් බොරුවක් කියලා ඔප්පු වෙලා ඉවරයිද? මම අත්දැකීමෙන් කියනවා ඉතින් මේක බොරුවක්. ධම්මික බණ්ඩාර මහත්මයාට කතා කළාද පැණිය බීලා හැදුනා කියලා කියන්නේ? කියන්න ගත එතුමා ආන්සර් කරේ නැහැ. මගේ දැනුවත් කිරීම මිත්‍යා මත පස්සේ යන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන්න පැණිය බිව්වා කියලා මට හැදෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් හිටියොත් ඊටත් වඩා ඉක්මනින් වැළඳෙන්න පුළුවන්. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණිය සම්බන්ධව අද කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡා
වාර්තාවේදීද ප්‍රශ්න කෙරුණා. මේ සම්බන්ධව අපිට නිශ්චිත පිළිතුරක් දෙන්නට බෑ මේ මොහොතේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා මේ සම්බන්ධව වකින් බාර අරන් තියෙනවා. මම විශ්වාස කරනවා ආයනික ප්‍රතිඵල සහ අනිකුත් ප්‍රතිඵල මේ මොහොත වෙනකොට අපිට තාම මේ සම්බන්ධව වාර්තා වෙලා නැහැ. කෙසේ වෙතත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණිය පානය කළ පුද්ගලයන්ටද කොවිඩ් ආසාදනය වීම පිළිබඳවද අප විමසා බැලුවා. සායනික පරීක්ෂණ වලින් පස්සෙමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක කොවිඩ් රෝගය සඳහා බේතක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඉවරලා. අරක ඉතින් අර පූර්ණ මතයක් මත ගිය එකක් නේ. ඒක ගැන නම් අදහසක් දෙන්න අමාරුයි. මෙරට ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් පැණිය මිලදී ගන්නා ලෙස දන්වා ඊමේල් පණිවුඩයක් හෝමාරු වන බවට අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය චෝදනා කළ අතර එහිදී තවත් අදහස් පළ වුණා. ජනතාවට මිත්‍යාව පතුරවමින් යනවා. අපි දැක්කා යවනවා ඊමේල් එකක් ගුවන්තොටුපළේ සේවකයෝ සියලු දෙනාටම ධම්මික පැණිය සල්ලි වලින් ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා Progressive Workers Union Commercial and Industrial Service has made arrangement to distribute Mr. Dhammika Bandara's fellows to ධම්මික පැණිය among ASL employees on payment. ලංකාවේ ජනතාවට එන්නත් ගේන්න කිසිම වැඩ පිළිලක් නැහැ. ධම්මික පැණිය බොන්න කියලා ආයතන වලට කියනවා. දැන් ඔය කියන මේල් එක අපේ ඉහළ කළමනාකාරීත්වයේ විසින් ඔරිජිනේට් වෙලා නැහැ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. අපි එහෙම ඇප්‍රූවල් එකක් දෙන්නේ නැතුව ගුවන්තොටුපළ ගුවන් සමාගම විසින් මේ වගේ තොරතුරක් ගැන කතා කිරීම ගැන මට ලොකු ප්‍රහෙලිකාවක්. මොකද අපි අපේ කළමනාකාරීත්වයේ විසින් මෙහෙම කිසිම මේල් එකක් ඔරිජිනේට් වෙලා නැහැ කියලා මම වගකීමෙන් කියනවා. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව චීනයේ නිපද වූ සිනොවැක් එන්නත මෙරටට ලබා දීම සඳහා චීන සමාගම් කැමැත්ත පළ කර තිබෙනවා. බීජිං නගරයේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චීනය අතර සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඊට අමතරව මම සාකච්ඡා පවත්වලා තිබෙනවා සයිනොවැක් සහ සයිනෝෆාර්ම් කියන සමාගම් දෙක අතර. මේ දෙකම ලෝකයේ පිළිගත් එන්නක් නිපදවලා තිබෙනවා. දැන් තිබෙන තත්ත්වය නම් ඒ සියලු දෙනාම තාමත්ම සාවධානව අපගේ ඉල්ලීමට සවන් දී තිබෙනවා. අපට එන්නත ලබා දීමට ඔවුන්ගේ අවධානය යොමු කරලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ අපගේ ජනාධිපතිතුමා චීනයේ ජනාධිපතිතුමාට ලිපියකින් එම ඉල්ලීම යොමු කර තිබීම නිසා. මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත COVID-19 එන්නත ප්‍රතිපාදනයක් ලෙස භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ශීෂෙල්ස් යන රටවල් වෙත බෙදා හැරීම හෙට සිට ආරම්භ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අදාළ එන්නත ලබා දීම සඳහා එම රටවල ඖෂධ නියාමන නිෂ්කාසන අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවත් එම නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අදාළ වාර්තා සකස් කරමින් සිටින බවත් ලබන සඳුදා ජනාධිපති කාර්යසාධක බලකාය වෙත අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඉන් අනතුරුව කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය හරහා ඉන්දිය රජය සමග එන්නත ලබා ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිත බව ඔහු සඳහන් කළා. The fact that we are identifying variants that have increased transmissibility in some situations is not good. It doesn't help the situation. ගත වූ උත්සව සමයේ ලෝපුරා කොවිඩ් ආසාදිතින් වාර්තාවීම ඉහළ ගියා. ඒ නිසා අපි මේ මොහොතේ සමාජ දුරස්ථකරණය ගැන වැඩි අවධානයකින් කටයුතු කරමු. අපි හැමෝම අපේ වගකීම ඉටු කරමු. You can to be part of this fight. COVID-19 ආසාදිත තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළ ගියා. අනිද්දා සිට සංචාරකයන් සඳහා මෙරට ගුවන්තොටුපළ යළි විවෘත කිරීමට නියමිතයි. මේ අතර මෙරට සංචාරයක නිරත වන යුක්‍රේන ජාතිකයන් පිරිස අද පොළොන්නරුවේ සහ මාතලේ ප්‍රදේශවල සංචාරයේ නිරත වුණා. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ මෙරට සංචාරයකට එක්ව සිටින යුක්‍රේන ජාතිකයන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පෙරවරුවේ පොළොන්නරුව පූජා භූමියේ සංචාරයක නිරත වුණා. පොළොන්නරුවේදී සංචාරකයන්ව පිළිගනු ලැබුවේ මෙලෙසයි. සංචාරකයන් පිරිස පරාක්‍රම බහු රජමාලිගාව ඇතුළු ස්ථාන කිහිපයක්ම නැරඹීමට එක් වූ අතර එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දෙම අවස්ථාවට එක්ව සිටියා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මේට වැඩිය ලිහිල් නීති රීති පනත් සම්මත වෙයි කියලා මේ සංචාරක ව්‍යාපාරයේ සුවකාමී විදියට. මොකද දැනට සංචාරකයෙක් දවස් 10කට ආවොත් ඔහුන්ට PCR 4කට සහභාගී වෙන්න වෙනවා. ඉතින් ඒක බොහොම ගැටලු සහගතයි. මොකද දැන් අද එනවා මත්තරට ගුවන් යානාවක් හිස් ගුවන් යානාවක් එන්නේ. ඔවුන් සංචාරකයන් රැගෙන එන්නේ නැහැ. මොකද ඉන්න සංචාරකයන් අරන් යන්න හදන්නේ මේ PCR ප්‍රශ්නේ නිසා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙයි. අද දිනේද ඇතැම් සංචාරකයන් මුව ආවරණ පැළඳ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ක්‍රියා කරන අයුරු දක්නට ලැබුණේ නැහැ. එම සංචාරකයන් පිරිස අද පස්වරුවේ මාතලේ ප්‍රදේශයට පැමිණියා.
I come in Sri Lanka first time, firstly, and it's amazing country, very friendly and so much animals, understand about life, understand about religion. Viastuti, ayuboa. Maybe next year, but for sure I would love to come again in Sri Lanka, but because there are still so many things to know, so many cities, so many places to visit. මේක ඇත්තටම හොඳ දෙයක්. ටූරිසම් වලට මේක පටන් ගත්ත එක නවතින කට්ටිය කියලා කියන නවත පටන් ගන්න පුළුවන්. රටේ ආර්ථිකය දියුණු කර ගන්න පුළුවන්. කොමල්ල වැඩ කරන අය මේ වගේ ඇඳගෙනද හිටියේ? ඔව් සර් මේ අපි ඔක්කොම මේ විදිහට ටැක්ස් කියලා තමයි හිටියේ. මේ අතර සංචාරකයන් සඳහා යලි ගුවන්තොටුපළ අනිද්දා සිට විවෘත කෙරෙන අතර ඒ පිළිබඳ සාකච්ඡාවක් හෙට කටුනායක ගුවන්තොටුපළේදී පැවැත්වෙනවා. ජනවාරි 21 වෙනිදා සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මූලිකව සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ට බෝ නොවන තත්ත්වයක් යටතේ මේක කරගෙන යන්න. පයිලට් ප්‍රොජෙක්ට් එකට වඩා ලිහිල් නීති රීතිත් එක්ක තමයි අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට 21 වෙනිදා අරනකොට කමර්ෂල් ෆ්ලයිට් වලට, චාටර් ෆ්ලයිට්ස් වලට ඒ වගේම ප්‍රයිවට් ෆ්ලයිට් නැව්වලින් එන අයට මේ රට විවෘත කරලා තියෙනවා. මේ ශේෂ්ඨයට ගන්නේ සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව ප්‍රවාසීභාවයේ තියෙන අය හා මේ රටේ පදිංචි රෙසිඩන්ස් වීසා තියෙන විදේශිකයන්ට මේ හරහා එන්න පුළුවන්කම තියෙනවා. එන හැම කෙනෙක්ම එන්න පැය 72කට ඉස්සෙල්ලා PCR ටෙස්ට් එක අරගෙන එන්න ඕනි. ලංකාවට පැමිණි වහම හෝටලේ චෙක් ඉන් වෙන්න ඉස්සෙල්ලා ඒ අය තව PCR එකක් ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කරපු රෝහල් හා ලැබ් වලින් තමයි මේ පරීක්ෂණය කරන්නේ. ඒ කරලා පැය 36ක් ඇතුළත උපරිම අපිට වාර්තාව ලැබෙනවා. එතකන් ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලන්ට අයිසොලේට් වෙලා ඉන්න කියලා. ඒ අය ඉන්න හෝටල් කිසිම වෙලාවක අපේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක ඒ අයටම වෙන් කරපු හෝටල් බවට පත් වෙනවා. වීසා එකත් PCR දෙකකටත් ඒ වගේම රක්ෂණයටත් මුදල් ගෙවලා ඒගොල්ලන් ලංකාවට එන්න ඕනි. මේ අතර ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපිට විරෝධතාවකට එක් වෙමින් චෝදනා කළේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බවටයි. ලොක්ඩවුන් කරලා තියෙන යුක්‍රේන් ජාතිකයින්ට රට විවෘත කරනවා, ලෙඩ තියාගෙන පොසිටිව් වුණ අය පවා අද මේ රටේ සැරිසරනවා. හැබැයි මාස ගණනාවක් තිස්සේ විදේශගත වෙලා ඉන්න දේශ ශ්‍රමිකයින් ලිස්ට් එකට නම දාගන්න පගාව දෙන්න වෙලා තියෙනවා. ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ඇතුළේ නිරෝධායන ක්‍රියාවලිය ඇතුළේ ජාවාරම්කාරයන්ට ලාභ ලබන වාසි ලබන ක්‍රමවේදයන් සකස් කරලා දීලා ශ්‍රමිකයන්ට අපා දුක් විඳගෙන මිය යන්න ඉඩ සලස්සලා ආණ්ඩුව අතකට වහගෙන ඉන්නවා. එදා රට විරුව කියලා හඳුන්වපු මේ විදේශගත ශ්‍රමිකයන්ට අද කියන්නේ මිනිස් බෝම්බ කියලා. පළතුරු තිබහට නියම පිළිතුරු. MD Nectar. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගරකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. රට වටා හිරෝ බන්ධනාගාරගත රැඳවියන් ඉදිරිපත් කර ඇති අභියාචනා කඩනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශයේදී විශේෂ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. එහිදී මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙන්ම සුළු මද්‍රව්‍ය හා වැරදි සඳහා බන්ධනාගාරගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබෙනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීම අතරතුර එහි විපක්ෂ නායකවරයාට විපක්ෂයේම මන්ත්‍රීවරයෙකු පහර දී තිබෙනවා. ඒ අදාළ මන්ත්‍රීවරයා විපක්ෂ නායක අසුනේ වාඩි වී සිටි අවස්ථාවේ එහි පැමිණි විපක්ෂ නායකවරයා ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් අනතුරුව මිහින්තලේ පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් අප මත මුදා හැර තිබෙනවා. කන්තලේ අග්බෝපුර දිවුල්ගස්ව ප්‍රදේශයේ කන්තලේ ප්‍රාදේශීය සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු පැළ සිටුවීමේ ව්‍යාපෘතියකට පැමිණි අවස්ථාවේ ප්‍රදේශීය ජනතාව ඊට විරෝධය එල්ල කළේ එමගින් වනසතුන් ගම්බැදීම නිසා සිය වගාවන් විනාශ වන බවට චෝදනා කරමින් අලිමිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වල්සපුකල ප්‍රදේශයේදී ගොවි සංවිධාන රැසක නියෝජිතින් ආරම්භ කළ සත්‍යාග්‍රහය මෙවන විටත් ක්‍රියාත්මක අතර අද පස්වරුවේ ඔවුන් එම ස්ථානයේදී ශාන්ති කර්මයක්ද සිදු කළා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න.
අපි යලි හමුවන්නේ 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.